නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිස්සං අභිධම්මත්ත සංඝහං සාදු සාදු සාදු. දැයි පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත ගුණගරුක සත්පුරුෂ පින්වතුනි, අද දවසේත් අපි මේ අභිධර්ම පාඩම් මාලාවේ චිත්ත වීති පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒකට ගිය වාරේ අපි පහුගිය දවස් සති දෙක තුනක් පමණ චිත්ත වීති පිළිබඳව ඉගෙන ගත්තා. එහිදී අපි චිත්ත වීති වර්ග කිහිපයක් පංචද්වාරික චිත්ත වීති වර්ග කිහිපයක් පිළිබඳව ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ අද මනෝද්වාරික වීති පිළිබඳව ඉගෙන ගන්න. අපිට චිත්ත වීති ප්‍රධාන වශයෙන් පංචද්වාරික වීති සහ මනෝද්වාරික වීති කියලා ආකාර දෙකක් තියෙන බව අපි කලින් සඳහන් කළා. එතකොට පංචද්වාරික වීති කියන්නේ චක්කුද්්වාරය, සෝතද්්වාරය, ගහනද්්වාරය, ජීවහද්්වාරය, කායද්්වාරය කියන මේ ద్వාර පහෙන් වර්තමාන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් අරමුණු කරලා ඇතිවන චිත්ත වීති. වර්තමාන රූප, ශබ්ද ආදී අරමුණු කරලා පංචද්වාරික චිත්ත වීති හට ගන්නවා. ඒක තමයි අපි මෙතෙක් කතා කළේ. ඊට පස්සේ අද තියෙන අපිට මනෝද්වාරික වීති පිළිබඳව. මනෝද්වාරික වීති. මනෝද්වාරික වීති කියන්නේ පංචද්වාරයෙන් නැතිව ඍජුවම මනසින්ම මනෝද්වාරයෙන්ම ඍජුවම මනෝද්වාරයෙන්ම යම්කිසි අරමුණක් අරමුණු කරලා හට ගන්න චිත්ත වීති වලට කියනවා මනෝද්වාරික චිත්ත වීති කියලා. මනෝද්වාරික චිත්ත වීති. පංචද්වාරයෙන් ගන්න අරමුණක් නෙමෙයි, ඍජුවම මනෝද්වාරයෙන් අරමුණක් අරගෙන හට ගන්න වීති වලට කියනවා මනෝද්වාරික වීති කියලා. හරි. එතකොට මේ මනෝද්වාරික වීති ගත්තහම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. විභූතාරම්මන වීති සහ අවිභූතාරම්මන. විභූතාරම්මන වීති සහ අවිභූතාරම්මන වීති කියලා මේ මනෝද්වාරික වීති කොටස් දෙකක් තියෙනවා. විභූතාරම්මන වීති, අවිභූතාරම්මන වීති කියලා. එතකොට විභූතාරම්මන කියන්නේ ප්‍රකට අරමුණක්. හොඳට පැහැදිලි ප්‍රකට අරමුණක් අරගෙන හටගන්න චිත්ත වීති තමයි විභූතාරම්මන වීති. ප්‍රකට අරමුණක. අවිභූතාරම්මන වීති කියන්නේ අප්‍රකට අරමුණක. අප්‍රකට අරමුණක් අරගෙන හටගන්න වීති අවිභූතාරම්මන වීති. ඒ කියන්නේ අරමුණ එච්චර පැහැදිලි නැති, ටිකක් අපැහැදිලි අරමුණක් මනෝද්වාරයට හමු වුණාම ඒ වෙලාවට හටගන්නේ අවිභූතාරම්මන වීති. හොඳ ප්‍රකට අරමුණක්, හොඳට පැහැදිලි අරමුණක් ගත්තාම ඒ වෙලාවට අරමුණු හටගන්නේ විභූතාරම්මන වීති. එතකොට මේ මනෝද්වාරික වීති හටගන්නේ වර්තමාන රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ වර්තමාන රූපාදී අරමුණු කරගෙනත් හට ගන්න පුළුවන්. ඒ වගේම අතීත කාලික රූප, ශබ්ද ආදී අරමුණු කරලා හට ගන්නත් පුළුවන්. වර්තමාන රූපාදී
වර්තමාන රූප ආදී අරමුණු කරලා හට ගන්නත් පුළුවන්. අතීත අනාගත රූප ආදී අරමුණු කරලා හට ගන්නත් පුළුවන්. ඒ වගේම චිත්ත චෛතසික ධර්ම චිත්ත චෛතසික ධර්ම අරමුණු කරලා හට ගන්න පුළුවන්. චිත්ත චෛතසික ධර්ම අරමුණු කරලා හට ගන්න පුළුවන්. ඊට පස්සේ නිර්වාණය අරමුණු කරලා හට ගන්න පුළුවන්. නිර්වාණය. ඊට පස්සේ ප්‍රඥාප්ති ධර්ම අරමුණු කරලා ප්‍රඥාප්ති ධර්ම ආදී මේ ඕනම දෙයක් අරමුණු කරලා මේ මනෝද්වාරික වීති හට ගන්න පුළුවන්. වර්තමාන වූ අතීත වූ හෝ වර්තමාන වූ හෝ අනාගත වූ හෝ තුන් කාලයට අයිති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී එහෙම නැත්නම් චිත්ත චෛතසික ධර්ම එහෙම නැත්නම් කාල විමුක්ත කාලයකට අයිති නැති ප්‍රඥාප්ති ධර්ම සහ නිර්වාණ ධර්ම කියන මේ ඕනම දෙයක් මනෝද්වාරයෙන් අරමුණු කරන්න පුළුවන්. සිතින් අරමුණු කරන්න පුළුවන්. අරමුණු කරලා මනෝද්වාරික වීති හට ගන්නවා. එතකොට මේ විදිහට කාලික වශයෙන් හෝ කාලයට අයිති නැති හෝ ඕනම චිත්තචෛතසික ධර්මයක්, ඒ කියන්නේ ඕනම නාම රූප ධර්මයක් සහ නාම රූප නොවන ප්‍රඥාප්ති සහ නිර්වාණ ධර්ම පවා අරමුණු කරන්න පුළුවන් මනෝද්වාරයෙන්. එතකොට ඒව අරමුණු කරනකොට මේ මනෝද්වාරික චිත්ත වීති තමයි හටගන්නේ. මනෝද්වාරික චිත්ත වීති තමයි හටගන්නේ. දැන් අපි හිතමු අපි ඊයේ පෙරේද දැකපු දෙයක් රූපයක් ගැන සිහි කරනවා. ඊයේ පෙරේද දැකපු යම්කිසි ඔන්න රුවන්වැලි සෑය හිතන්නකෝ. රුවන්වැලි සෑය දැක්කම අපි ඒක සිහි කරනවා. ඒ සිහි කිරීම වශයෙන් ඒ මනෝද්වාරික චිත්ත වීති හට ගන්නවා. එහෙම නැත්නම් දැන් මේ වෙලාවේ තමන්ගේ ඥාතියෙක් පිළිබඳ සිහි කරනවා. ඒ සිහි කිරීමෙදිත් මේ මනෝද්වාරික වීති හට ගන්නවා. එහෙම නැත්නම් හෙට දවසේ යන්න තියෙන ගමනක් ගැන හිතනවා. ඒත් මේ මනෝද්වාරික වීති හට ගන්නවා. එහෙම නැත්නම් හෙට දවසේ කරන්න තියෙන කටයුතු ගැන, හමු වෙන්න තියෙන පුද්ගලයන් ගැන, ඒ වගේ නොයෙක් දේවල් ගැන අපි හිතනවා, කල්පනා කරනවා. එතකොට මේ සෑම වෙලාවකම මෙන්න මේ කියන මනෝද්වාරික වීති හට ගන්නවා. එහෙම නැත්නම් මීට ගොඩක් අතීතයේ අවුරුද්දකට පෙර මේ අවුරුද්දක් විතර ගියාට පස්සේ ලබන අවුරුද්දේ කරන්න තියෙන දේවල් ගැනත් අපි හිතනවා. ලබන අවුරුද්දේ තියෙන දේවල් පිළිබඳවත් අපි සිහි කරනවා. එතකොට මේ විදිහට අනාගතය පිළිබඳවත් අපිට මේ චිත්ත වීති වලින් අරමුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ කුඩා කාලය ගැන සිහි කරොත් කුඩා කාලේ අපි කරපු කියපු දේවල්, ගිහිපු පාසල් ගිහිපු ආකාර ආදී සෙල්ලම් කරපු ආකාරය ඒව සිහි කරන්න පුළුවන්. ඒව සිහි කරනකොටත් මේ වගේ මේ මනෝද්වාරික චිත්ත වීති හට ගන්නවා. ඒ විදිහට. එතකොට කාලයේ බාධාවක් නැහැ. තුන් කාලයටම අයිති නාම ධර්ම හෝ රූප ධර්ම හෝ ඒ වගේම කාලයකට අයිති නැති ප්‍රඥාප්ති ධර්ම, ඒ වගේම නිර්වාණය ආදී ධර්ම මේ ඕනම දෙයක් සිතින්ම අරමුණු කරන්න පුළුවන්. මනෝද්වාරයෙන් අරමුණු කරන්න පුළුවන්. මනෝද්වාරයෙන් අරමුණු කරලා මෙන්න මේ මනෝද්වාරික වීති හට ගන්නවා. හරි. ඊළඟට වර්තමාන රූප ආදී අරමුණු කරගෙනත් මේ මනෝද්වාරික වීති හට ගන්නවා. ඉතින් එතකොට මේ වීති ප්‍රධාන වශයෙන් විභූතාරම්මන වීති සහ අවිභූතාරම්මන වීති කියලා කොටස් දෙකක් උගන්වනවා. විභූතාරම්මන වීති කියන්නේ ප්‍රකට වූ අරමුණ. හොඳට පැහැදිලි ප්‍රකට රූප ශබ්ද ආදී අරමුණු කරනකොට විභූතාරම්මන වීති හට ගන්නවා. හොඳට පැහැදිලි නැති යම්කිසි අපැහැදිලි රූප ශබ්ද ආදී අරමුණු කරනකොට අවිභූතාරම්මන වීති කියන මේ වීති හට ගන්නවා මනෝද්වාරය. ওই විදිහට තමයි මනෝද්වාරයේ ප්‍රධාන වශයෙන් වීති හටගන්නේ. ඊට පස්සේ ඒ චිත්ත වීති වල උපදන ජවන් වලට අනුව මනෝද්වාරික චිත්ත වීති වල හටගන්නා ජවන් වලට අනුව මේ මනෝද්වාරික වීති නැවත කොටස් දෙකක් විදියට පෙන්නනවා. මේ මොනවද? කාම ජවන වීති, කාම ජවන වීති සහ අර්පණා ජවන වීති. කාම ජවන වීති සහ අර්පණා ජවන වීති කියලා නැවත කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ චිත්ත වීති වල හටගන්න ජවන් සිත් වලට අනුව තමයි මේ කොටස් දෙක බෙදලා තියෙන්නේ. ඒතර කාමාවචර ජවන් සිත් පහළ වුණොත් ඒ මනෝද්වාරික වීතියක ඒකට කියනවා කාම ජවන වීතියක් කියලා.
එහෙම නැත්නම් ධාන මාර්ගඵල ආදී සිත් පහළ වුණොත් ධාන මාර්ගඵල ඒවට තමයි අර්පණා කියන්නේ. ඒ ධාන හෝ ධානසිතක් නැත්නම් මාර්ගඵල සිත් උපදින වීතිය හටගත්තොත් ඒවට කියනවා අර්පණා ජවන වීති කියලා. මෙතන කාමාවචර ජවන්. කාමාවචර ජවන් සිත් උපදනා වීති. කාමාවචර ජවන් සිත් උපදනා වීති තමයි කාම ජවන වීති කියන්නේ. ධාන මාර්ගඵල ධාන මාර්ගඵල සිත් උපදනා වීති තමයි අර්පණා ජවන වීති කියලා කියන්නේ. එතකොට කාමාවචර ජවන් සිත් උපදින වීති කාම ජවන වීති කියනවා. ධාන මාර්ගඵල ආදී සිත් උපදින වීති අර්පණා වීති කියලා හඳුන්වනවා. ඒ විදිහට කොටස් දෙකක් විස්තර කරනවා. ඊළඟට මනෝද්වාරික කාම ජවන වීති ගත්තහම ඒ මනෝද්වාරික කාම ජවන වීති ඒ කියන්නේ මේ ටික මනෝද්වාරික කාම ජවන වීති වර්ග තියෙනවා ඔක්කොම 7ක්. කාම ජවන වීති වර්ග ඔක්කොම 7ක් තියෙනවා. කාම ජවන මනෝද්වාරික කාම ජවන වීති වර්ග 7ක් තියෙනවා. එයින් චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති. ඒකට කියනවා සප්ත රසායුෂ්ක කියලා. සප්ත රසායුෂ්ක. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක් චිත්තක්ෂණ 17ක් ආයු ඇති රූප ශබ්ද ආදිය රූප ශබ්ද ආදිය අරමුණු කොට හට ගන්නා වීති. සප්තරසායුෂ්ක හෙවත් චිත්තක්ෂණ 17ක්. සප්තරසායුෂ්ක කියන්නේ චිත්තක්ෂණ 17ක් ආයු ඇති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය අරමුණු කරලා හටගන්න චිත්ත වීති තියෙනවා පහක් තියෙනවා. චිත්ත වීති පහක්. ඊට පස්සේ ඒක විභූතයි. ඒ පහ විභූතයි. විභූතාරම්මන කියනවා. ඒ කියන්නේ ප්‍රකට වූ රූප ශබ්ද ආදී අරමුණු කරලා හට ගන්නව නම් ප්‍රකට වූ වර්තමාන රූප ශබ්ද ආදී අරමුණු කරලා හට ගන්න ඒවා චිත්ත වීති වර්ග පහක් තියෙනවා මනෝද්වාරයේ. ඒකට කියන විභූතාරම්මන සප්ත රසායුක්ත විභූතාරම්මන චිත්ත වීති කියලා. චිත්තක්ෂණ 17ක් මේවා අවශ්‍ය තියෙනවා. චිත්තක්ෂණ 17ක් අවශ්‍ය තියෙනවා. එතකොට වර්තමානයේ චිත්තක්ෂණ 17ක් අවශ්‍ය ඇති රූප ශබ්ද ආදී අරමුණු කරලා විභූතාරම්මන වේති පහක් හට ගන්නවා. ඊළඟට වර්තමානයේ චිත්තක්ෂණ 17ක් අවශ්‍ය තියෙන අවිභූතාරම්මන වේති දෙකක් හට ගන්නවා. අවිභූතාරම්මන වීති දෙකක් හට ගන්නවා. චිත්තක්ෂණ 17ක් අවශ්‍ය තියෙනවා. ඒ විදිහට 14 චිත්තක්ෂණයක් අවශ්‍ය ඇති වර්තමාන රූප ශබ්ද ආදී අරමුණු කරන කල්හි විභූතාරම්මන වීති පහක් හට ගන්නවා. අවිභූතාරම්මන වීති දෙකක් හට ගන්නවා. මේ විදිහට වීති වර්ග 7ක් තියෙනවා. විභූතාරම්මන 5යි අවිභූතාරම්මන 2යි කියන වීති වර්ග 5ක් වර්තමානයේ තියෙනවා. වර්තමානයේ අරමුණු කරලා. වර්තමාන රූප ශබ්ද ආදී අරමුණු කරලා. එතකොට මේකෙන් මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ සප්ත රසායුෂ්ක හේවත් චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති විභූතාරම්මන වීති පිළිබඳව. විභූතාරම්මන චිත්ත වීති පිළිබඳව මුලින්ම ඉගෙන ගන්නවා.
සප්ත රසායසව චිත්තක්ෂණ 17ක් අවශ්‍ය ඇති විභූතාරම්මන. විභූතාරම්මන වීති. ඒකට වර්තමානයේ යම්කිසි රූපයක් අරමුණු කළා. හට ගන්න මනෝද්වාරික වීති මේ විදියට උගන්වනවා. ඒකෙදී චිත්ත වීතිය මෙහෙමයි හටගන්නේ. අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන, ජවන් සිත් 7, සදාරම්මන 2. සදාරම්මන 2. ඊට පස්සේ භවාංග සිත් 4ක්. 1 2 3 4 5 6 7 9 10 11 12 14 15 16 මෙන්න මේ විදිහට. ඒ කියන්නේ වර්තමාන රූපයක් අපි මනෝද්වාරයෙන් අරමුණු කරනවා නම් වර්තමාන හොඳ ප්‍රකට රූපයක් අපි සිතින්ම අරමුණු කරනවා නම් මෙන්න මේ විදිහේ චිත්ත වීතියකින් තමයි අපි ඒ රූපය අරමුණු කරන්නේ. එතකොට ඒ වෙලාවට අතීත භවාංග සිතක් උපදිනවා. අතීත භවාංග සිතක් උපදිලා භවාංග චලනය වෙලා ඊට පස්සේ භවාංග උපච්ඡේදය වෙලා භවාංග සිත නතර වෙලා ඊට පස්සේ මනෝද්වාරා වජ්ජන. මනෝද්වාරා වජ්ජන අපේ පංචද්වාරික වීතිවල මෙතන හටගත්තේ පංචද්වාරික කියන පංචද්වාරා වජ්ජන කියන සිත. දැන් මේක මනෝද්වාරික වීතියක් නිසා මෙතන හටගන්නේ මනෝද්වාරා වජ්ජන කියන සිත. මනෝද්වාරා වජ්ජන කියන සිත ඒක ක්‍රියාසිතක්. ඒ කියන්නේ මනෝද්වාරයෙන්ම අරමුණ ගන්න නිසා. ඊට පස්සේ ජවන් සිත් හට ගන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් කුසල ජවන් 7ක් හට ගන්නවා. අයෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් අකුසල ජවන් සිත් මෙතන හට ගන්නවා. ඊට පස්සේ තදාරම්මන සිත් දෙකක් හටගෙන එතකොට චිත්තක්ෂණ 13යි. තදාරම්මන සිත් දෙකක් හට ගන්නවා කියන්නේ එතන චිත්තක්ෂණ 13යි. තව තියෙනවා චිත්තක්ෂණ 4ක් ඒ චිත්ත වීතිය අවසන් වෙන්න. ඒ චිත්තක්ෂණ 4 භවාංග සිත් වලින් පිරෙනවා. එතකොට භවාංග සිත් 4ක් පිරීලා මේ වර්තමාන රූපය අරමුණු කරලා මේ විදිය මනෝද්වාරික වීතියක් හට ගන්නවා. එතකොට වර්තමානයේ අපි දකින රූපය හෙන් නෙමෙයි මනෝද්වාරයෙන්මයි අරමුණු කරන්නේ. මනෝද්වාරයෙන්ම අරමුණු කරනවා වර්තමාන රූපය. එතකොට වර්තමාන රූපය මනෝද්වාරයෙන් අරමුණු කළේ ඒ රූපයේ චිත්තක්ෂණ 17ක් අවශ්‍ය තියෙන නිසා මේ විදිහේ සිත් 17ක වීතියක් හට ගන්නවා මනෝද්වාරික වීතිය. එතකොට මේ රූපයේ උපාදක්ෂණය තමයි මේ T කියන්නේ අංක 1න් කියන්නේ. රූපයේ භංගය තමයි අංක 17 කියන්නේ. 17න් රූපේ නිරුද්ධ වෙනවා. රූපයේ උපාදය මේ අංක 1 කියන තැන T කියන අවස්ථාවේ උපදිනවා. එතකොට මේ ඉපදිලා චිත්තක්ෂණ එකක් ගත වෙච්ච රූපයක් අරමුණු කළ තමයි මේ විදිහේ වීතියක් හටගන්නේ. රූපය ඉපදිලා දකින රූපය ඉපදිලා චිත්තක්ෂණ එකක් ගත වුණාට පස්සේ තමයි මනෝද්වාරයේ ගැටීම ඇති වෙන්නේ. මනෝද්වාරයට ඒක හමු වෙන්නේ. ඊපස්සේ මේ විදිහේ භවාංග චලන භවාංග උපච්ඡේද ආදී වශයෙන් සිත් දෙකක් හටගෙන ඊට පස්සේ මනෝද්වාරා වජ්ජන කියන ක්‍රියාසිත හට ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ මනෝද්වාරා වජ්ජන සිතෙන් තමයි ඍජුවම මේ වර්තමාන රූපය අරමුණු කරන්නේ. මෙන්න මේ මනෝද්වාරා වජ්ජන කියන සිතින් තමයි මේ වර්තමාන රූපය අරමුණු කරන්නේ. ඒ වගේම මෙතන ඉඳලා මේ ඉදිරි සිත් වලින් මෙන්න මේ තදාරම්මණය දක්වා මේ තදාරම්මන සිත දක්වා මේ සිත් ටිකෙන් තමයි මේ වර්තමාන රූපය අරමුණු කරන්නේ. එතකොට මේ භවාංග සිත් තුනක් මෙතන තියෙන්නේ භවාංග සිත් 4ක්. මේ භවාංග සිත් වලින් මේ වර්තමාන රූපේ නෙමෙයි අරමුණු කරන්නේ. අතීතයේ මරණාසන්නයේ ගත්තු කර්ම නිමිති ගති නිමිති ආදියෙන් එකක් අරමුණු කරලා තමයි මේ භවාංග සිත් හටගන්නේ. ඒක අපි කලින් ඉගෙනගෙන තියෙනවා පින්නතුන්. හරි. ඊට පස්සේ මේ විදිහට තමයි මේ වර්තමාන චිත්තක්ෂණ 17ක් අවශ්‍ය ඇති රූපයක් මනෝද්වාරයට හමු වුණාම චිත්ත වීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. අතීත භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ජවන් සිත් 7 තදාරම්මන 2. දැන් මේ රූපය හොඳට ප්‍රකට අරමුණක් හැටියට හිතට අරමුණු වෙන නිසා තමයි මේ තදාරම්මන සිත් දෙකක් උපදින්නේ.
ඊට පස්සේ භවාංග සිත් 4කින් චිත්ත වීතිය අවසන් වෙනවා. භවාංග සිත් 4ක් ගිහිල්ලා චිත්ත වීතිය අවසන් වෙනවා. එතකොට මේ විභූතාරම්මන පළවෙනි වීතිය. එතකොට මේ වගේ විභූතාරම්මන වීති තව මනෝද්වාරික විභූතාරම්මන වීති 5ක් තියෙනවා කියලා අපි කිව්වා. එතකොට මනෝද්වාරික විභූතාරම්මන වීති 5ක් තියෙනවා. ඒ පහෙන් පළවෙනි එක මේ. මනෝද්වාරික විභූතාරම්මන වීති 5ක් තියෙනවා. ඒ පහෙන් පළවෙනි එක තමයි මේක. පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක අපි බලමු. මනෝද්වාරික විභූතාරම්මන දෙවෙනි වීතිය. දෙවෙනි වීතියේදී වෙන්නේ කොහොමද? අතීත භවාංග දෙකක්. මෙතන එකයි අතීත භවාංග එක සිතයි. ඊළඟට වෙන්නේ අතීත භවාංග සිත් දෙකක්. ඉපිද නිරුද්ධ වෙනවා. අතීත භවාංග දෙකක් ඉපිද නිරුද්ධ වෙලා. ඊපස්සේ භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන. ඊට පස්සේ ජවන් සිත් 7 තදාරම්මන 2. මේ විදිහට අතීත භවාංග සිත් දෙකක් ඉපිද නිරුද්ධ වෙලා මේ දෙවනි වීතිය. භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන. ඊට පස්සේ ජවන් සිත් 7යි. 1 2 3 4 5 6යි 7යි. මෙතෙන්ට ජවන් සිතයි. ජවන් සිත් 7යි. ඊට පස්සේ තදාරම්මන සිත් 2යි. ඊට පස්සේ භවාංග සිත් 3කින් වීතිය අවසන් වෙනවා. ඒකට මේ විදිහේ මනෝද්වාරික චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති රූපාදී අරමුණු කළා. මෙන්න මේ වගේ විභූතාරම්මන දෙවනි වීතිය හට ගන්නවා මනෝද්වාරයේ. විභූතාරම්මන දෙවනි වීතිය. ඒකට මේ අති කියන්නේ මේ රූපය ඉපදිලා ගත වෙච්ච ආයුෂ කාලය තමයි මේ තී යන්නේ පෙන්වන්නේ. රූපේ ඉපදිලා චිත්තක්ෂණ දෙකක් ගත වෙලා තියෙනවා මෙතෙන්. එහෙම රූපයක් තමයි මේ මනෝද්වාරයේ ගැටෙන්නේ. තී යන දෙකක් තියෙනවා කියන්නේ රූපය ඉපදිලා චිත්තක්ෂණ දෙකක් ආයුෂ ගිහිල්ලා ගත වෙලා. එහෙම එකක් තමයි මනෝද්වාරයට හමු වෙලා තියෙන්නේ. හරි. ඊළඟට තුන්වෙනි වීතිය. විභූතාරම්මන තුන්වෙනි වීතිය. ඒකෙදී චිත්තක්ෂණ 3ක් ගත වෙනවා. ඉපදිලා චිත්තක්ෂණ 3ක්. තී යන 3ක් තියෙනවා. අතීත භවාංග සිත් 3ක්. ඊට පස්සේ භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන, ජවන් සිත් 7. ජවන් සිත් 7 තදාරම්මන 2. තදාරම්මන 2 භවාංග සිත් 2යි. ඒ විදිහට. එතකොට ඉපදිලා රූපය ඉපදිලා චිත්තාක්ෂණ 3ක් ගත වෙලා අපිට හමු වෙන්නේ මනෝද්වාරයට භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන වශයෙන් සිත් ඉපදිලා ඊට පස්සේ ජවන් සිත් 7ක් උපදිනවා. තදාරම්මන සිත් 2ක් ඉපදිලා ආයි භවංග සිත් දෙකකින් ඒ වීතිය අවසන් වෙනවා. භවංග සිත් දෙකකින් වීතිය අවසන් වෙනවා. ඒක තුන්වෙනි මනෝද්වාරික වීතිය. ඒක තුන්වෙනි මනෝද්වාරික වීතිය. ඊට පස්සේ හතරවෙනි මනෝද්වාරික වීතිය ගත්තොත් කොහොමද? හතරවෙනි මනෝද්වාරික වීතියේදී අතීත භවාංග සිත් 4ක්. අතීත භවාංග සිත් 4යි. ඊට පස්සේ භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන, ජවන් සිත් 7 තදාරම්මන 2. එක භවාංගයකට තව ඉඩ තියෙනවා. අවසාන එක භවාංග සිතක් ඉපදිලා රූපය නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ පස්වෙනි වීතිය. පස්වෙනි මනෝද්වාරික විභූතාරම්මන වීතිය අතීත භවාංග 5ක් ගත වෙලා. අතීත භවාංග 5ක් ගත වෙලා භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන, ජවන් සිත් 7 තදාරම්මන 2කින් අවසන් වෙනවා. තදාරම්මන 2යි එතනින් අවසන් වෙනවා. හරි මේ විදියට. එතකොට මේ
චිත්ත වීති වර්ග 5 මනෝද්වාරික වීති වර්ග 5ක් විභූතාරම්මන වශයෙන් හටගන්නේ වර්තමාන වූ ප්‍රකට අරමුණක් අරමුණු කරලා මේ විදිහට චිත්ත වීති වර්ග 5ක් මනෝද්වාරයේ හටගන්නවා. වර්තමාන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු කරලා මේ වගේ චිත්ත වීති වර්ග 5ක් හටගන්නවා. එතකොට පළවෙනි වීතිය අතීත භවාංග සිත් 1ක් තිබ්බ පළවෙනි වීතිය. දෙවෙනි වීතිය අතීත භවාංග සිත් 2ක් තිබුණා. තුන්වෙනි වීතිය අතීත භවාංග සිත් 3ක් තිබුණා. හතරවෙනි එකේ අතීත භවාංග 4යි. පස්වෙනි එකේ අතීත භවාංග 5යි. ඊට පස්සේ තමයි භවාංග චලන භවාංග උපච්ඡේද ආදී වශයෙන් ඊතුරු සිත් 15 වෙන්නේ. එතකොට මේ පළවෙනි අතීත භවාංග සිත කියන්නේ මේ රූපයේ උපදින අවස්ථාව. ඊට පස්සේ මේ අතීත භවාංග සිත් වලින් පෙන්වන්නේ රූපයේ මනෝද්වාරයට හමු වෙන කලින් මේ රූපය ඉපදිලා ගත වෙච්ච ආයු කාලය තමයි. රූපය මනෝද්වාරයට හමු වෙන කලින් ඉපදිලා රූපය ඉපදිලා ගත වෙච්ච ආයු කාලය පෙන්වන්නේ අතීත භවාංග සිත් වලින්. භවාංග චලනයේදී තමයි ඒ රූපයේ මනෝද්වාරයට ගැටීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මනෝද්වාරික මෙන්න මේ මනෝද්වාරා වජ්ජන කියන සිතේ ඉඳලා තමයි ඒ රූපය අරමුණු කරන්නේ. මේ මනෝද්වාරා වජ්ජන සිත කියන තැන ඉඳලා තමයි මේ සිතින් තමයි ඒ වර්තමාන රූපය අරමුණු කිරීම පටන් ගන්න. මෙතනින් ඉඳලා අරමුණු කරලා මෙන්න මේ තදාරම්මණය දක්වා ඒ වර්තමාන රූපය අරමුණු කරගෙන තමයි සිත් හටගන්නේ. හරි. එතකොට මේ ටික තමයි වීති සිත් හැටියට අපි සලකන්නේ. මෙන්න මේ මනෝද්වාරා වජ්ජන සිතේ ඉඳලා දෙවනි තදාරම්මන සිත දක්වා සිත් ටික තමයි වීති සිත් හැටියට සලකන්නේ. මේ අනිත් දෙපැත්තේ තියෙන සිත් වීති මුක්ත සිත් කියනවා. ඒවා වීතියට අයිති නෑ වීති මුක්ත සිත්. නමුත් ඒවා අවශ්‍යයි මේ රූපයේ උපාදයක් භංගයක් පෙන්වන්න. වර්තමාන චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති රූපයක් නිසා ඒ චිත්තක්ෂණ 17ක ආයුෂ කාලය පෙන්වන්න මේ මුලින් තියෙන අතීත භවාංග ආදී සිත් ටිකත් ආපහු කෙලවරේ භවාංග සිතුත් පෙන්වන්නේ ඒ චිත්තක්ෂණ 17ක කාලය පෙන්වන්න ඕන නිසා. හරි. ඊට පස්සේ ඊළඟට තියෙනවා මනෝද්වාරික අවිභූතාරම්මන වීති දෙකක් තියෙනවා. මේ විභූතාරම්මන වීති 5 ඊට පස්සේ තියෙනවා අවිභූතාරම්මන. අවිභූතාරම්මන වීති දෙකක් තියෙනවා. අවිභූතාරම්මන වීති වර්ග දෙකක් තියෙනවා. ඒකේ තියෙන්නේ පළවෙනි අවිභූතාරම්මන වීතිය තියෙන්නේ අතීත භවාංග සිත් 6ක්. අතීත භවාංග සිත් 6ක් ඉපදිලා. අතීත භවාංග සිත් 6ක් ඉපදිලා භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වජ්ජන. ඊට පස්සේ ජවන් සිත් 1 2 3 4 5 6යි 7යි. ජවන් සිත් 7ක් හටගෙන භවාංග සිතකින් අවසන් වෙනවා. භවාංග සිතකින් අවසන් වෙනවා. හරි. මේ විදිහට තමයි පළවෙනි අවිභූතාරම්මන මනෝද්වාරික චිත්ත වීතිය. අවිභූතාරම්මන මනෝද්වාරික පළවෙනි චිත්ත වීතිය අතීත භවාංග සිත් 6ක් ඉපද නිරුද්ධ වෙලා භවාංග චලනය සිද්ධ වෙලා භවාංග උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ආදී වශයෙන් හටගෙන ජවන් සිත් 7ක් හටගෙන ඊට පස්සේ චිත්ත වීතියට තව එක චිත්තක්ෂණයයි ඉඳ තියෙන. ඒක නිසා තදාරම්මන පහළ වෙන ඉඩක් නැහැ. තදාරම්මන නියමය තමයි තදාරම්මන පහළ වෙනවා නම් දෙකක් පහළ වෙන්න ඕනේ. නමුත් මෙතන තදාරම්මන එකකට පමණයි ඉඳ තියෙන්නේ. ඒකට තදාරම්මන දෙකක් පහළ වෙන ඉඩ නැත්නම් ඒ තදාරම්මනය අයින් වෙලා ඒ වෙනුවට භවාංග සිතකින් වීතිය සම්පූර්ණ වෙලා අවසන් වෙලා යනවා. හරි. එතකොට මේ විදිහට අවිභූතාරම්මන පළවෙනි වීතිය. ඊළඟට අවිභූතාරම්මන දෙවෙනි වීතිය කොහොමද? අවිභූතාරම්මන දෙවෙනි වීතියේදී සිද්ධ වෙන්නේ අතීත භවාංග 7ක් ගත වෙලා. අතීත භවාංග 7ක් ගත වෙලා භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ජවන් 7 ගිහිල්ලා චිත්ත වීතිය අවසන් වෙනවා. අතීත භවාංග සිත් 7ක් ගත වෙලා
භවංග චලන වෙලා භවංග උපච්ඡේදය වෙලා මනෝද්වාරා වජ්ජන ජවන් සිත් 7කින් චිත්ත වීති අවසන් ඒ විදියට මේ වර්තමාන මේ කතා කරපු චිත්ත වීති වර්ග මේ දෙකත් මුලින් කතා කරපු චිත්ත වීති වර්ග පහත් ඒ චිත්ත වීති වර්ග හතම වර්තමාන රූප ශබ්ද ආදී අරමුණු කරගෙන තමයි හටගන්නේ. වර්තමාන රූප ශබ්ද ආදී අරමුණු කරගෙනයි හටගන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ වර්තමානයේ හටගත්තු චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති රූප අරමුණු කරගෙන. සප්ත රස ආයුෂ්ක. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති. චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති රූප ශබ්ද ආදියට කිව්වා සප්ත රස ආයුෂ්ක කියලා. සප්ත රස ආයුෂ්ක. අන්නේ චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන වර්තමාන රූප ශබ්ද ආදී අරමුණු කරගෙන තමයි මේ කියපු වීති වර්ග හතම හටගන්නේ. ඒ හතෙන් පහක් විභූතාරම්මන වීති, දෙකක් අවිභූතාරම්මන වීති. හරි. ඊළඟට සප්තරසායුෂ්ක නොවන ඒ කියන්නේ චිත්තක්ෂණ 17කට ආයුෂ නැති චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති අරමුණුත් තියෙනවා. චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති අරමුණු තියෙනවා. සප්තරසායුෂ්ක නොවන සප්තරසායුෂ්ක නොවන චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති අතීතාදී අරමුණු කොට අතීතාදී අරමුණු අතීත අනාගත වර්තමාන වෙන්න පුළුවන් නිර්වාණ ප්‍රඥප්තිය ආදී වෙන්න පුළුවන් ආදී අතීතාදී අරමුණු ගෙන හටගන්නා කාම ජවන මනෝද්වාරික වීති. විභූතාරම්මන මේකත් විභූතාරම්මන වීති එකක් සහ අවිභූතාරම්මන වීති එකක් වශයෙන් දෙකක් තියෙනවා. මේකෙත් වීති වර්ග දෙකක් තියෙනවා. විභූතාරම්මන සහ විභූතාරම්මන එකක් තියෙනවා. අවිභූතාරම්මන වීති එකක් තියෙනවා. විභූතාරම්මන වීති එකයි අවිභූතාරම්මන වීති එකයි තියෙනවා. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති වර්තමාන හෝ අතීත හෝ අනාගත හෝ රූපයක් හෝ ශබ්ද ගන්ධ රස ස්පර්ශයක් හෝ එහෙම නැත්නම් චිත්තයක් හෝ චෛතසිකයක් හෝ යම්කිසි සිතවිල්ලක් හෝ යම්කිසි ප්‍රඥාප්ති ධර්මයක් එහෙම නැත්නම් නිර්වාණ ධර්මය හෝ අරමුණු කරලා විභූතාරම්මන අවිභූතාරම්මන ආදී වශයෙන් වීති වර්ග දෙකක් හට ගන්න පුළුවන්. එතකොට ඒයින් අපි මෙතෙන්දී ඉස්සෙල්ලම ඉගෙන ගන්නේ කාම ජවන් 15 මනෝද්වාරික වීති පිළිබඳව. අර්පණා ජවන් 15 වෙන වීති තමයි අනිත් වර්ගය. කාම ජවන් 15 වෙන වීති කිව්වේ කාමාවචර කුසල අකුසල ක්‍රියා මේ ජවන් සිත් 15 වෙන වීති. ඒකට කිව්වා කාම ජවන වීති කියලා. ඒ කාම ජවන වීති වල කාමාවචර කුසල අකුසල සහ ක්‍රියා සිත් තමයි හටගන්නේ. ඊළඟට අර්පණා ජවන වීති වල ධාන මාර්ගඵල ආදී සිත් හටගන්නේ. එතකොට මේ කාම ජවන වීති මනෝද්වාරයේ චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති යම්කිසි අරමුණක් අරමුණු කරගෙන විභූතාරම්මන වීති එකක් හට ගන්නවා. අවිභූතාරම්මන වීති එකක් හට ගන්නවා. හරි. එතකොට මේ වීතිය මෙහෙමයි අපි බලමු. එතකොට ඒකේ චිත්තක්ෂණ 17ක් නැහැ. සිත් කීයද 17ක් කියලා එහෙම නියමයක් නැහැ ඒකෙදි. එතකොට විභූතාරම්මන වීතිය තියෙන්නේ
විභූතාරම්මන වීතියේ සිත් හටගන්නේ භවාංග චලන. එතකොට ඒකේ අතීත භවාංගයක් නැහැ. භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන, ජවන, ජවන් සිත් 7යි, තදාරම්මන 2යි. ඔන්න ඔය විදියට. එතකොට භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන, ජවන් සිත් 7යි, තදාරම්මන 2යි. මේ යම්කිසි ප්‍රකට වූ අරමුණක් මනසට හමු වෙනකොට මේ ඉස්සෙල්ලම භවාංගය චලනය වෙනවා. ඊට පස්සේ භවාංග උපච්ඡේද වෙනවා. ඒ කියන්නේ භවාංග සිත් ඉදීම නතර වෙනවා. ඊට පස්සේ මනෝද්වාරා වජ්ජන, මේ ద్వාරය අරමුණු කරන සිත මනෝද්වාරා වජ්ජන කියන සිත හට ගන්නවා. ඒකෙන් ద్వාරය බලනවා කොයි ద్వාරයෙන්ද මේ අරමුණ ආවේ කියලා. ඊට පස්සේ මනෝද්වාරා වජ්ජන සිත නිරුද්ධ වෙලා කුසල හෝ අකුසල ජවන් සිත්, කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්, ක්‍රියා වෙන්න පුළුවන් ජවන් සිතක් 7 වාරයක් උපදිනවා. එක ජවන් සිතක් කුසල් සිත නම් කුසල් සිත 7 වාරයක් උපදිනවා. අකුසල් සිත නම් අකුසල් සිත 7 වාරයක් උපදිනවා. නැත්නම් රහතන් වහන්සේ සම්බන්ධයෙන් ක්‍රියාසිතක් වෙන්න පුළුවන්. එතකොට ඒ ක්‍රියාසිත 7 වාරයක් උපදිනවා. උපදිලා ඊට පස්සේ තදාරම්මන සිත් දෙකක් ඉපදිලා එතනින් චිත්ත වීතිය අවසන් වෙලා යනවා. එතකොට ඒකේ සිත් 17ක් නැහැ. මොකද මේවා චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති රූපාදියක් තමයි අරමුණු කරන්නේ. ඒක නිසා මෙතන චිත්තක්ෂණ 17ක් නැහැ. මෙතන තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 12යි තියෙන්නේ. ඔක්කොම සිත් 12යි තියෙන්නේ. එතකොට මෙතන මේ 12නොත් මේ භවාංග චලන භවාංග උපච්ඡේද කියන සිත් දෙක භවාංග සිත් දෙකක්. ඊතුරු සිත් 10 තමයි මේ වීතියට අයිති සිත් වෙන්නේ. වීති සිත් වෙන්නේ. මේ සිත් දෙක වීති මුක්ත සිත් හැටියට සලකන්නේ. මේ ටික තමයි වීති සිත් හැටියට සලකන්නේ. මනෝද්වාරා වජ්ජනයේ සිට දෙවනි තදාරම්මණය දක්වා සිත් තමයි වීති සිත් හැටියට සලකන්නේ. ඊළඟට දෙවනි වීතිය අවිභූතාරම්මන වීතියක් මේකේ තියෙනවා. අවිභූතාරම්මන වීතිය. මේක විභූතාරම්මන වීතිය. අවිභූතාරම්මන වීතිය කොහොමද හටගන්නේ? භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන, ජවන් සිත් 7යි. එතනින් අවසන් වෙනවා. තදාරම්මන නැතිව මෙතනින් චිත්ත වීතිය අවසන් වෙනවා. මෙතනින් පස්සේ ආයි භවාංග සිත් තමයි හටගන්නේ. එතකොට මේ විභූතාරම්මන වීතියේ භවාංග සිත් දෙකක් තියෙනවා. අවිභූතාරම්මන වීතියේ ජවණයෙන් 7 වෙනි ජවණයෙන් අවසන් වෙනවා. තදාරම්මනයක් පහළ වෙන්නේ නැහැ. මොකද මේකේ අරමුණ තරම්ම ප්‍රකට නැති නිසා. අවිභූතාරම්මන කියන්නේ අප්‍රකට අරමුණක තමයි මේ වීතිය හටගන්නේ. අරමුණ එච්චර පැහැදිලි නැහැ, ප්‍රකට නැහැ, පිරිසිදුව හිතට වැටහෙන්නේ නැහැ. හිතට පිරිසිදුව වැටහෙන අරමුණක්, පැහැදිලි අරමුණක් අරගෙන තමයි විභූතාරම්මන වීති හටගන්නේ. හිතට එච්චර පැහැදිලි නැති අප්‍රකට අරමුණක් අරගෙන තමයි අවිභූතාරම්මන වීති හටගන්නේ. හරි. ඒකට මේ විදිහට වීති වර්ග දෙකක් තියෙනවා. හරි. එතකොට දැන් අපි මේ ටිකේදී අපි මේ මනෝද්වාරික වීති හැටියට සියලුම වීති වර්ග 9ක් ඉගෙන ගත්තා. ඒ 9න් 7ක් මුලින් ඉගෙන ගත්තු 7 චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති වර්තමාන රූපාදී අරමුණු කරලා තමයි හටගත්තේ. දැන් මේ ඉගෙනගත්තු චිත්ත වීති දෙක චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති රූපාදී අරමුණු කරගෙන තමයි හටගන්නේ. නැවතත් කියන්නම් මුලින් හටගත්තු චිත්ත වීති අපි ඉගෙනගත්තු චිත්ත වීති 7 චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන රූප ශබ්ද ආදී අරමුණු කරගෙන තමයි ඉස්සෙල්ලා ඉගෙනගත්තු වීති 7 ඉගෙනගත්තේ. ඒවා මේ හටගත්තේ. ඊළඟට මේ වීති වර්ග දෙක චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති. දැන් අපි ගත්තොතින් අපිට ඇතිවෙච්ච වේදනාවක් අපි අරමුණු කරනවා. අපිට ඇතිවෙච්ච වේදනාවක් අරමුණු කරනවා. ඒකට මේ වේදනාව කියන එක චිත්තක්ෂණ 17ක් ආශය තියෙන එකක් නෙමෙයි. වේදනාව කියන එක චෛතසික ධර්මයක්. වේදනාව කියන එක චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මයක් වූ වේදනාවට ආශය චිත්තක්ෂණ එකයි තියෙන්නේ. චිත්තක්ෂණ 17ක් නැහැ.
අන්න ඒකයි කිව්වේ මේ චිත්තක්ෂණ 17ක් අවශ්‍ය නැති අරමුණු කියලා. වේදනාව අපි අරමුණු කරනවා. නැත්නම් අපිට ඇතිවෙච්ච තරහවක් අපි නැවත සිහිපත් කරනවා. එහෙම නැත්නම් අපිට ඇතිවෙච්ච ශ්‍රද්ධාවක් අපි නැවත අරමුණු කරනවා. නැත්නම් අපිට ඇතිවෙච්ච මෛත්‍රියක් අපි කරපු දීපු දානයක් නැවත සිහි කරනවා. ඒ වගේ ඒ චිත්තක්ෂණ 17ක් අවශ්‍ය නැති ඒ වගේ යම්කිසි අරමුණක් අපි මෙනෙහි කරනවා නම් හිතනවා නම් අන්න ඒ වෙලාවට හටගන්නේ මෙන්න මේ කියපු මේ දැන් අවසානයේට අපි ඉගෙනගත්තු චිත්ත වීති වර්ගය. එතකොට ඒවයි අතීත භවංග සිතක් නෑ. භවංග චලන භවංග උපච්ඡේද වශයෙන් හටගෙන මනෝද්වාරා වජ්ජන ජවන් සිත් පහක් ගිහිල්ලා තදාරම්මන සිත් දෙකකින් ඉවර වෙනවා. ඒක විභූතාරම්මන. ඒ කියන්නේ ඒ අරමුණ ප්‍රකටයි නම් මෙන්න මේ විදිහේ තදාරම්මන දෙකකින් තමයි වීතිය අවසන් වෙන්නේ. අරමුණ අප්‍රකටයි නම් තදාරම්මන දෙකක් නැතිව හත්වෙනි ජවනයෙන් වීතිය අවසන් වෙනවා. හරි මේ විදිහට තමයි හටගන්නේ. හරි එතකොට මනෝද්වාරික කාම ජවන වීති වර්ග අපි ඔක්කොම 9ක් ඉගෙන ගත්තා. මනෝද්වාරික කාම ජවන වීති වර්ග 9ක්. කාම ජවන වීති වර්ග 9ක් ඉගෙන ගත්තා. හරි. ඊළඟට අපි දැන් අපි කලින් ඉගෙනගත්තු වර්තමාන රූප ශබ්ද ආදියක් අරමුණු කරලා වර්තමාන වූ යම්කිසි රූපයක් හෝ ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ආදියක් අරමුණු කරලා අපි ගිය සතියේත් මතක් කළා ඒ හටගන්න අතිමහන්තාරම්මන චිත්ත වීතියක් හටගත්තට පස්සේ අතිමහන්තාරම්මන චිත්ත වීතියක් හටගත්තට පස්සේ ඒ රූපය අතීත කාලික වශයෙන් අරමුණු කරලා මනෝද්වාරික වීති 5ක් හටගන්නවා කියලා කිව්වා. දැන් සාමාන්‍යයෙන් අපේ ඇහැට රූපයක් පේනව නම් යම් අවස්ථාවකදී අපේ ඇහැට යම් රූපයක් පේනකොට ඒ රූපය අරමුණු කරලා ඒකේ චක්කු විඥාණයෙන් මේ රූපය අරමුණු කරලා චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක් හට ගන්නවා. එතකොට අපි කලින් ඉගෙනගත් එකක්. ඒකෙදී සිත් හටගත්තේ අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාරා වජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන, ඊට පස්සේ ජවන් සිත් 7ක්, ඊට පස්සේ තදාරම්මන සිත් 2ක්. මෙතන ඔක්කොම සිත් 17ක් තියෙනවා. මෙතන සිත් 17ක් තියෙනවා. ඒතර මේ විදියට මේක පංචද්වාරික වීතිය. එතකොට සාමාන්‍ය මේ විදිහේ අතිමහන්තාරම්මන වීතියක් හටගත්තට පස්සේ මේ වර්තමාන වූ රූපය අරමුණු කරලා මේ වීතිය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ නැවත මනෝද්වාරයෙන් මනෝද්වාරික වීති හට ගන්නව 4ක්. ඔකට කියනවා අනුබන්ධන වීති කියලා. අනුබන්ධන වීති. අනුබන්ධන වීති. අනුබන්ධන වීති. මෙතන වීති වර්ග ඔක්කොම 5ක් තියෙනවා. මේක පළවෙනි වීතිය. මේක අතිමහන්තාරමණ චක්කුද්්වාරික වීතිය පළවෙනි වීතිය. ඊළඟට මනෝද්වාරික වීති වර්ග 4ක් හටගන්නවා. මේ මනෝද්වාරික වීති වර්ග 4ෙන් තමයි මේ අරමුණු කරපු මේ රූපය අපි හොඳට නිවැරදිව හඳුනාගෙන ඒක මොකක්ද කියන ඒකේ නාම ප්‍රඥාප්තිය හඳුනාගෙන ඊට පස්සේ ඒ පිළිබඳව අපි අයෝනිසෝ මනසිකාරයෙන් හිටියොතින් ලෝභ ආදී අකුසල ධර්ම පහල කරගන්නේ හෝ එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් හිටියොතින් කුසල් අරමුණු පහල කරගන්නේ ඒව කර්මපත භාවයට පමුණුවා ගන්නේ මෙන්න මේ විදිහේ චිත්ත වීති වර්ග 5ක් සම්බන්ධ කරගෙන. එතකොට මේකෙදී මුලින්ම මේ වර්තමාන රූපය අරමුණු කරලා අතිමහන්තාරම්මන චිත්ත වීතියක් මේ විදිහට හට ගන්නවා. අතිමහන්තාරම්මන චිත්ත වීතිය. එතකොට ඒ චිත්ත වීතියේ තියෙන ජවන් සිත් කර්මපත භාවයට යන්නේ නැහැ කියලා අපි ගිය සතියේ සිහිපත් කළා. එතකොට කර්මපත භාවයට යන්නේ නැහැ කියන්නේ ඒකෙන් ප්‍රතිසන්දි විපාකයක් දෙන්නේ නැහැ කියන එකයි. කර්මපතයක් වුණොත් විතරයි ප්‍රතිසන්දි විපාකයක් දෙන්නේ. කර්මපතයක් නුනොතින්
ප්‍රවෘත්ති විපාකයක් පමණයි. කියන්නේ ජීවත්ව ඉන්න කාලයේ විපාකයක් දීලා අවසන් වෙලා යනවා. එතකොට මෙන්න මේ විදියට අපි හිතමු මේ විදියට මේ රූපයක් ඇහෙන් අරමුණු කරලා කෙනෙකුට මේ වගේ චිත්ත වීතියක් හටගත්තා කියලා. මේ වගේ චිත්ත වීතියක් හටගත්තොත් එයාට මේතන වොත්තපණයට පස්සේ එයා යෝනිසෝ මනසිකාරයෙන් හිටියාම එයාට කුසල් සිත් හට ගන්නවා. කුසල් සිතක් 7 වාරයක් ජවන් හැටියට හට ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ රූපය දැන් මේ චිත්තක්ෂණ 17 යනකොට මේ අපි ඇහෙන් අරමුණු කරපු වර්තමාන රූපය නිරුද්ධ වෙලා ඉවරයි. මෙතෙන්දී ඉවරයි. ඊට පස්සේ නිරුද්ධ වෙච්ච රූපය නැවත අපි අතීත කාලික වශයෙන් අරමුණු කරනවා. අතීත කාලික වශයෙන් අරමුණු කරලා මනෝද්වාරික වීති වර්ග 4ක් හට ගන්නවා. මනෝද්වාරික වීති වර්ග 4ක් හට ගන්නවා. එතකොට ඒකෙදි සිත් හටගන්නේ මෙන්න මේ විදියට භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන, ජවන, 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 පදාරම්මන. මේ විදියට. එතකොට මේකෙදි මේ වර්තමාන වූ රූපය ඇහෙන් දැක්කට පස්සේ අපි ඒකම ඒ රූපේ අතීත කාලික වශයෙන් නැවත මනෝද්වාරය මනසින් අරමුණු කරනවා. මනසින් අරමුණු කළා භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන සහ ජවන් සිත් 7ක්, තදාරම්මන සිත් 2ක් හට ගන්නවා. ඊට පස්සේ නැවතත් ඒ රූපයම අරමුණු කළා නැවතත් මේ විදිහේ වීතියක් හට ගන්නවා. ජවන් සිත් 7ක්, තදාරම්මන 2ක්. නැවතත් වීතියක් හට ගන්නවා. තදාරම්මන 2ක්. නැවතත් වීතියක් හට ගන්නවා. මේ විදිහට. එතකොට මෙතන ඔක්කොම වීති පහක් තියෙනවා. ඒ වීති පහෙන් එකක් පළවෙනි එක පංචද්වාරික වීතියක්. ඒ කියන්නේ චක්කුද්්වාරයේ හටගත්තේ. ඉතිරි වීති 4 මනෝද්වාරික වීති. මනෝද්වාරික වීති 4යි, පංචද්වාරික වීති 1යි. මේ මනෝද්වාරික වීති. මේක පංචද්වාරික වීති. මේක පංචද්වාරික වීති. එතකොට මේ වීති මේ ටිකට කියනවා අනුබන්ධන වීති කියලා. අනුබන්ධන වීති. පංචද්වාරික වීතියක් හටගෙන ඊට පස්සේ මනෝද්වාරික වීති 4ක් හටනවා. ඒකට කියනවා අනුබන්ධන වීති කියලා. මෙන්න මේකෙදි විශේෂත්වය තමයි මේකෙදි මේ මුලින්ම හටගන්න පංචද්වාරික වීතියෙන් රූපය දකිනවා. දැකලා ඒකෙදි ලොකු රූපය පිළිබඳ ලොකු හැඟීමක් ඔහුට ඇති වෙන්නේ නැහැ ඒකෙදි. මේකෙදි මේ හටගන්න ඊට පස්සේ දෙවනි වීතියෙන්, දෙවනි මනෝද්වාරික වීතියෙන් අර කලින් රූපයම අතීත කාලික වශයෙන් මේක අරමුණු කරනවා. අතීත දැන් මෙතන මේ ඇහෙන් දකපු රූපය මේ චිත්තක්ෂණ 17 ගත වෙනකොට රූපය නිරුද්ධයි. එතකොට මේ නිරුද්ධ වෙච්ච රූපය තමයි මේ මනසින් අරමුණු කරන්නේ. ඒ මනසින් ඒ නිරුද්ධ වෙච්ච විඳිච්ච රූපය අරමුණු කළා මෙන්න මේ විදිහේ පළවෙනි මනෝද්වාරික චිත්ත වීතිය හට ගන්නවා. ඊට පස්සේ ඒ නිරුද්ධ වෙච්ච රූපයම අරමුණු කළා දෙවනි මනෝද්වාරික වීතියකුත් හට ගන්නවා. ඒ දෙවනි මනෝද්වාරික වීතියෙන් ඒ රූපය වර්ණ වශයෙන් සලකා ගන්නවා. නිල් හෝ සුදු හෝ කහ හෝ රතු හෝ ආදි වශයෙන් ඒ වර්ණය පිළිබඳ යම්කිසි සැලකීමක් හැඳිනීමක් හොඳට ඇති වෙනවා. මෙන්න මේ තුන්වෙනි වීතියෙන්. ඒ කියන්නේ දෙවනි මනෝද්වාරික වීතිය. මුලින් ඉඳලම ගත්තොත් තුන්වෙනි චිත්ත වීතිය. මේ රූපය අරමුණු කරන තුන්වෙනි චිත්ත වීතිය. ඊළඟට හතරවෙනිව හට ගන්න මේ මනෝද්වාරික වීතියෙන්. මේ හතරවෙනිව හට ගන්න මනෝද්වාරික වීතියෙන් මේ දකපු රූපේ නම ආදී ප්‍රඥප්ති ස්වභාවය අරමුණු කරනවා. මේක චෛත්‍යයක්. නැත්තම් මේක ගහක්, නැත්තම් මේ කුරුල්ලෙක්, නැත්තම් මේ මිනිස්සෙක්, මේ අම්මා, මේ තාත්තා ආදී වශයෙන් ඒ නාම ප්‍රඥාප්තිය. ඒ නාම ප්‍රඥාප්තිය හඳුන ගන්නවා, දැන ගන්නවා මෙන්න මේ කියන හතරවෙනි වීතියේ ජවන් වලින්. ඊට පස්සේ මෙන්න මේ පස්වෙනි වීතියේ ජවන් වලින් ඒ රූපයට ඇලීම් වශයෙන් හෝ ඒ රූපයට ගැටීම් වශයෙන් හෝ මුලා වීම වශයෙන් හෝ එහෙම නැත්නම් ඒ පිළිබඳ පැහැදීම් වශයෙන් හෝ අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කිරීමක් වශයෙන් හෝ කර්මපතයක් බවට පත් කර ගන්නවා. කර්මපතයක් සිද්ධ වෙනවා. කර්මපත භාවයට පමුණවා ගන්නවා. එතකොට මේ දකපු රූපයට අපි පැහැදීමක් වුණොත් මේකට
මේ දකමරපු චෛත්‍ය නැමැති මේ රූපයට පැහැදීමක් ඇති වෙලා ශ්‍රද්ධාව හටගත්තොත් ඒක කර්මපතයක් බවට පත් වෙන්නේ මෙන්න මේ කියපු අන්තිම මෙන්න මේ පස්වෙනි චිත්ත වීතියේ ජවන් වලින් තමයි ඒක කර්මපතයක් බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ ජවන් පහට කියනවා අර්ථ සාධක ජවන් කියලා. අර්ථ සාධක ජවන්. මේවට කියනවා අර්ථ සාධක ජවන්. අර්ථ සාධක ජවන්. එතකොට දැකපු මේ රූපෙට අපි හිතමු ගැටීමක් ඇති වුණොත් තරහවක් ගියොත් මේක දැකලා තරහවක් ගියොත් ඒකෙදිත් මෙන්න මේ අන්තිම වීතියේ තියෙන මෙන්න මේ අර්ථ සාධක ජවන් තමයි ඒක කර්මපතයක් බවට පත් කරන්නේ. එතකොට දේශ මූලික සිත් පහළ වෙනවා මේක මේ රූපය දැකලා තරහ ගියොත් එයාට දේශ මූලික සිත් පහළ වෙනවා. දේශ මූලික සිත් පහළ වෙලා මෙන්න මේ අන්තිම වීතියේ තියෙන ජවන් ටික කර්මපත භාවයට පත් වෙනවා. එතකොට එයාට ඒ ද්වේෂය නිසා ඒ ඇතිවෙච්ච ව්‍යාපාදය නිසා මෙන්න මේ ජවන් අන්තිම ජවන් 6න් එයාට දුර්ගතියේ ප්‍රතිසන්දියක් ගෙනල්ලා දෙනවා. මේ ඇති කරගත්තු ද්වේෂය නිසා ඒ ගැටීම තරහව නිසා ඒ අකුසල කර්මයේ විපාක වශයෙන් මෙන්න මේ ජවන් 7 තියෙන අවසන් ජවන් 6න් ප්‍රතිසන්දි 6ක් ඇති කරලා යාව සතර පායෙන් එකකට ඇදලා දානවා. එතකොට මේක මේ පළවෙනි ජවනයේ ditta ධම්ම වේදිනිය වශයෙන් මේ ජීවිතයේ එතකොට මේ ජීවිතයේ කියන නැවත ප්‍රතිසන්දියක් නැහැ. මේ ප්‍රතිසන්දිය ලබාපු ජීවිතයේ තමයි පළවෙනි ජවනයෙන් විපාකය දෙන්නේ. ඊට පස්සේ මේ අන්තිම ජවනයෙන් ඊළඟ ආත්ම භාවයේ විපාක දෙනවා. මැද ජවන් 5න් යම්කිසි දවසක ඉඩ ලැබුණු කාලයක් කවදා හෝ වෙන්න පුළුවන්. කර්මයට අනුරූපව කවදා හෝ නිවන් දකිනතුරු යම් අවස්ථාවක මතුවලා ප්‍රතිසන්දි විපාක 5ක් හදන්න පුළුවන්. එතකොට මේ අනුබන්ධන වීති වලින් මේ වීති 5න් මෙන්න මේ අන්තිම ජවන් 6ට පුළුවන්කම තියෙනවා ප්‍රතිසන්දිය හදන්න. කියන්නේ උපතක් දෙන්න කොයි හරි තැනක උපතක් දෙන්න පුළුවන්. ඉතුරු ජවන් ටිකට පුළුවන් ප්‍රවෘත්ති විපාක හදන්න. ඒ කියන්නේ යම්කිසි තැනක උපන්නට පස්සේ ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ ජීවත්ව ඉන්න කාලේ සැප දුක් ඇති කරන්න පුළුවන් මේ සියලුම ජවන් වලින්. මෙතන ජවන් සිත් ඔක්කොම තියෙනවා 35ක්. එක චිත්ත වීතියක ජවන් 7 ගානේ ජවන් 35ක් තියෙනවා. ඒ ජවන් 35ටම පුළුවන් එයාට ජීවත්ව ඉන්න කාලේ සැප දුක් පමුණවන්න. සැප දුක් ගෙනත් දෙන්න විපාක වශයෙන්. නමුත් එයාට මේ ජවන් 35න් ප්‍රතිසන්දිදායක ජවන් වෙන්නේ මෙන්න මේ අර්ථ සාධක ජවන් 7න් අවසාන ජවන් 6 පමණයි. අවසාන ජවන් 6න් පුළුවන් එයා 6 වාරයක් සතර පායන්ගේ උපද්දවන්න. අකුසලයක් නම් සිද්ධ කරේ සතර පායන්ගේ ප්‍රතිසන්දිය දෙන්න පුළුවන්. කුසල කර්මපතයක් සිද්ධ කරගත්තා නම් ඒ කුසල කර්මපතයෙන් එයාට 6 වාරයක් සුගති ප්‍රතිසන්දිය දෙන්න පුළුවන්. එතකොට මේ චෛත්‍ය දැකලා අනේ හොඳයි කියලා පැහැදීමක් ඇති කරගත්තා නම් මල් පූජාවක් හෝ කරා නම් මේ වගේ චිත්ත වීති ගිහිල්ලා එයාට මෙන්න මේ වීතිවල මේ අවසන් ජවන් වලින් ප්‍රතිසන්දිය දෙන්න පුළුවන් දිව්‍ය ලෝකවල නැත්නම් මනුෂ්‍ය ලෝකයක. ඒ විදිහට මෙන්න මේ අවසන් ජවන් 6න් තමයි ප්‍රතිසන්දිය දෙන්නේ. සියලුම ජවන් වලින් ප්‍රවෘත්ති විපාක දෙනවා. ඒ විදිහට තමයි මේ අනුබන්ධන චිත්ත වීති ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ විදිහට ඇහෙන් ගන්න අරමුණකටත් මේ විදිහේ වීති ක්‍රියාත්මක වෙනවා. කනෙන් අහන ශබ්දයකට, නාසයෙන් ගන්න ගන්ධයකට, දිවට දැනෙන රසයකට, කායට දැනෙන ස්පර්ශයකට මේ හැම පංචද්වාරයෙන් ගන්න සියලු අරමුණු වලට මෙන්න මේ විදිහේ අනුබන්ධන වීති හට ගන්නවා. ඒකේ පළවෙනි වීතිය පංචද්වාරික වීතියක්, ඊළඟට හට ගන්න වීති 4 මනෝද්වාරික වීති 4ක්. ඒකට ඔකට කියන අනුබන්ධන වීති. එතකොට මේ වීති පහේ තියෙනවා ජවන් සිත් 35ක්. 35න් අවසන් ජවන් 6 ප්‍රතිසන්දිදායකයි ප්‍රතිසන්දිය දෙනවා. ජවන් සිත් 35න්ම ප්‍රවෘත්ති විපාක ඇති කරනවා. හරි. මේ විදිහට තමයි අපේ මේ සිත ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ අර්පණා ජවන වීති. අර්පණා ජවන වීති. අර්පණා ජවන වීති තමයි අපිට ඊට පස්සේ ඉගෙන ගන්න තියෙන්නේ මනෝද්වාරයේ හට ගන්න. ඒකට මනෝද්වාරික වීති, කාම ජවන වීති සහ අර්පණා ජවන වීති කියලා ආකාර දෙකයි. දැන් මේ ඉගෙන ගත්තේ කාම ජවන වීති. ඒකට මේවයි තියෙන මේ ජවන් සිත් කාමාවචර කුසල අකුසල ජවන් හට ගන්න සිත් තමයි. කාමාවචර කුසල් අකුසල් සහ
බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට නම් ක්‍රියා. උන්වහන්සේලාට කුසල අකුසල් නැහැ. උන්වහන්සේලාට ඒ වෙනුවට ක්‍රියාසිත හටගන්න. දැන් රහතන් වහන්සේ නමක් නම් මේ චෛත්‍ය දැක්කේ. රහතන් වහන්සේ චෛත්‍ය දැකලා ශ්‍රද්ධාව ඇති කරගත්තා නම්, වන්දනාවක් කරා නම්, මල් පූජාවක් කරා නම්, රහතන් වහන්සේට ජවන් හැටියට හටගන්නේ කුසල ජවන් නෙමෙයි, ක්‍රියා ජවන්. ක්‍රියා ජවන් හටගන්න. බුදුරජාණන් වහන්සේ නම් මේ චෛත්‍ය දැක්කේ බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඒ හටගන්නේ ක්‍රියා ජවන්. ඒ විදිහට. එතකොට පෘථග්ජනයට සහ අරිහත් මාර්ගඵල යටපත් නොවුණු මෙහා ඉන්න සියලු ආර්යයන් වහන්සේලාටත් පෘථග්ජනයටත් හටගන්නේ කුසල ජවන් හෝ අකුසල ජවන්. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ අර්පණා ජවන වීති. අර්පණා ජවන වීති. අර්පණා ජවන වීති. අර්පණා ජවන වීති කියන්නේ ධාන වීති. අර්පණා ජවන වීති කියන්නේ ධාන වීති, මාර්ගඵල වීති, සමාපatti වීති. සමාපatti වීති. ඔය විදිහට අර්පණා වීති වර්ග තුනක් අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි. එතකොට දැන් ඒ ටික පිළිබඳ කතා කරන්න අද කාලය මදි. නිසා ලබන සතිය අපි ඒ චිත්ත වීති පිළිබඳව කතා කරලා ලබන සතියෙන් චිත්ත වීති පාඩම අවසන් කරන්න අපිට පුළුවන්. හොඳයි. දැන් අද දවසේ අපි මේ මනෝද්වාරික චිත්ත වීති පිළිබඳ ඉගෙන ගත්තා. මේ මනෝද්වාරික චිත්ත වීති කාම ජවන වීති, අර්පණා ජවන වීති වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒකට අපි මුලින්ම ඉගෙන ගත්ත කාම ජවන වීති පිළිබඳව. ඒ කාම ජවන වීති වලත් කොටස් දෙකක් තියෙනවා. විභූතාරම්මන වීති, අවිභූතාරම්මන වීති වශයෙන් කොටස් දෙකයි. විභූතාරම්මන වීති කියන්නේ ප්‍රකට වූ රූප ශබ්ද ආදිය අරගෙන අරමුණු කරලා හටගන්න ඒවා විභූතාරම්මන වීති කිව්වා. අවිභූතාරම්මන වීති කියන්නේ අප්‍රකට අරමුණක් අරගෙන හටගන්න වීති අවිභූතාරම්මන වීති කියලා කිව්වා. ඊළඟට නැවතත් ඒ කාම ජවන වීති තවත් ආකාර දෙකක් කිව්වා. සප්ත රස ආයුෂ්ක හේවත් චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති රූප ශබ්ද ආදී අරමුණු කොට හටගන්න වීති කොටසක් තියෙනවා. ඊළඟට චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති රූප ශබ්ද ආදී අරමුණු කරලා හටගන්න වීති කියලා කොටසක් තියෙනවා. එතකොට චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන රූප ශබ්ද ආදී අරමුණු කරලා හටගන්න වීති වර්ග ඔක්කොම තිබුණා 7ක්. ඊළඟට චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති රූප ශබ්ද ආදී අරමුණු කොට හටගන්න වීති වර්ග තිබුණා 2ක්. ඒ විදිහට චිත්ත වීති 9ක් ඉගෙන ගත්තා අපි. හරි. ඊට පස්සේ ඉගෙන ගත්තේ අනුබන්ධන වීති පිළිබඳව. අනුබන්ධන වීති කියන්නේ පංචද්වාරයෙන් යම්කිසි අරමුණක් අරගෙන පංචද්වාරික චිත්ත වීතියක් හට ගන්නවා. ඊට පස්සේ ඉන් අනතුරුව මනෝද්වාරික වීති 4ක් හටගෙන ඒ මනෝද්වාරික වීති වල අවසන් වීතිය අර්ථ සාධක ජවන් පහළ කර ගන්නවා. ඒකෙන් තමයි ප්‍රතිසන්දිදායක කර්ම සකස් වෙන්නේ. ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ. ඉතින් ඒ විදිහේ මනෝද්වාරික වීති පිළිබඳව අපි අද ඉගෙන ගත්තා. ලබන සතියේ ධාන මාර්ගඵල සමාපatti වීති හැවත් අර්පණා ජවන වීති පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. හොඳයි. දැන් අදට નિયમિત කාලය අවසන් වෙලා යනවා. ඉතින් අපි අද මෙතනින් අවසන් කරනවා. ඉතින් අද දවසේ පින්වත් පිරිසට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගම්බීර අභිධර්මය ශ්‍රවණය කරලා අධ්‍යයනය කරලා මේ උතුම් කුසල ශක්තියක් ජනිත කරගත්තා. මේ රස කරගත් උතුම් කුසල බලය පින්කමත සියලු දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා සුගතියෙන් සුගතියටපත් වෙත්වා කියලා පින් දෙනවා. ඒ වගේම පින්වත් හැමදෙනාට මේ කුසල ධර්මයන් තමන්ගේ සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගෙන මතුලෝතුරා නිවනින් සැනසී ගන්න හේතු වාසනා වේවා කියලා සෙත්පතලා ආශිර්වාද කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලಂತಿ. හැමදෙනාටම රත්නත්‍රය සරණින් සියලු යහපත ආරක්ෂා වේවා.